समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवताः सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गुणकृतं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दुर्लभं च मनुष्यत्वं बुद्धं पादो च दुर्लभो दुर्लभाखन सम्पत्ति सद्धम्मो परम दुर्लभो सद्धर्म श्रावक गुणगरुक वासनावंत පින්වත්නි අද උදෑසන පටන් සවස් වනතුරු මේ සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ පෝදා විකාශයත් සමග ඒක රාශී වේලා උදේ ඉඳන් බුද්ධ වන්දනාවද සීලයක පිහිටලා අප්‍රමාණ කුසල් ශක්තියෙන් ඒක රාශි කරගෙන ඒ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්නවා කියන චේතනාවෙන් යුක්තවයි මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරන අතරතුර තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට තමයි ඔය පින්වතුන් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි එක්තරා පවුලක් තියෙනවා. ඒ පවුලේ සැමියා බිරිඳ තව දරුවන් 4 දෙනෙකුත් තමයි ඉන්නේ. ඒ පවුලේ මුල්ම කාලයේදී මේ සැමියායි ඒ බිරිඳයි නොවිඳිනා දුක් මහන්සි වෙමින් දුක් විඳිමින් තමන් ආවේ හම්බ කරගත්ත දේ තමන් නැත්තම් පුංචි පැලක් සාදාගෙන ඒ පැලේ තමන්ගේ ජීවිතය ගත කරමින් සැහැල්ලුවෙන් තමයි ජීවත් වුනේ. එහෙම ජීවත් වෙද්දී කාලය ගෙවීමත් සමග තවත් දරුවන් 4 දෙනෙක් මේ පවුලට එකතු වෙනවා. මේ පවුලට ඒ ළමයින් 4 දෙනාත් එකතු වුණාට පස්සේ මේ අම්මා සහ තාත්තා කල්පනා කරනවා මේ දරුවෝ වෙනුවෙන් අපි මේ ළමයින්ට උගන්වන්නට ඕනේ. කන්න බොන්න ඇඳුම් ආදිය ලබා දෙන්නට ඕනේ. ඒවා ලබා දෙන්නට නම් මේ ලබාගත් ආදායම මදි. ඒ නිසා අකමැත්තෙන් හරි මේ අම්මත් සූදානම් වෙනවා රැකියාවකට යන්න. මොකද ඒ ගෙදර බර තාත්තට විතරක් දරන්නට අමාරු වෙනවා. එතකොට ඒ අම්මත් ඒ තාත්තා ලොකු මහන්සියක් වෙනවා මේ දරුවන් ගොඩනගා ගන්නට. නැත්තම් මේ දරුවන් පෝෂණය කරන්නට. එහෙම පෝෂණය කරගෙන යනකොට මේ තාත්තා කල්පනා කරනවා මුලින් තාත්තා කරේ ගොවිතැන්න. ගොවිතැන් වැඩ කරමින් තමයි කාලය ගත කරේ. එහෙම ගොවිතැන් වැඩ කරලා ජීවිකාව ගත කරද්දී තේරුම් යනවා මේ ගොවිතැන් වැඩ විතරක් කරලා හරියන්නේ නැහැ. තවත් රැකියාවක් මොකක් හරි හොයාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ තාත්තා රැකියාවක් සොයාගෙන රාත්‍රී කාලයේ රැකියාව කරලා උදේවරු
ගෙදරට ඇවිල්ලා ඒ ගෙදර වැඩ කටයුතු සිද්ධ කරමින් කාලය ගත වෙනවා. මේ තාත්තා මේ දරුවන්ගේ අඩුපාඩුකම් නොපිරිහෙලා අඩු නොකොට ඉෂ්ට කරන්නට මේ අම්මා තාත්තත් සෑහෙන මහන්සියක් වෙනවා. ඒ මහන්සියේදී විටකදී ඒ අම්මා ඒ තාත්තා නොකා නොබී තමන්ගේ දරුවන්ගේ සතුට සැපය වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරනවා. එහෙම කැප කරමින් මේ කාලය ගත වෙද්දී ඒ ඉන්න කුඩා නිවස ගිනි ගන්නවා. මේ නිවස ගින්නකින් දැවිලා අළු වෙලා යනවා. එතකොට පින්වත්නි මේ අම්මගෙත් මේ තාත්තගෙත් ආර්ථිකය හොඳටම වැටිලා නැවතත් ඉතාමත් අමාරුවෙන් තමයි ඒ අම්මත් ඒ තාත්තත් දරුවෝ ටිකත් ජීවිතේ ගැට ගහගෙන ජීවිතේ දිනන්නට උත්සාහ කරනවා. මොහොම කාලයක් කිවිගෙන යනවා. මේ තාත්තා ඒ රැකියාව කරන අතරතුරේදී ඒ තාත්තට ඒ රැකියාව අහිමි වෙනවා. ඒ රැකියාව අහිමි වීමත් සමගම මේ ළමයින්ගේ බර දරා ගන්නට මේ තාත්තා උපරිම කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. එහෙම කැපකිරීමක් කරද්දී ඒ තාත්තා කුලී වැඩවල වලට ගිහින් කුලී වැඩ කරමින් නොඑක් ගැරහුම් බැනුම් ගැරහුම් විඳිමින් තමයි මේ තාත්තා මේ දරුවන් පෝෂණය කරන්නේ. පින්වත්නි මෙහෙම පෝෂණය කරද්දී මේ තාත්තා සමහර විට කුලී වැඩ කියන්නේ සමහර විට මේ තාත්තා පොරවක් අරගෙන මේ මිනිසුන්ට දර පළල සැහැයෙන්න වෙහෙසක් දරමින් තමයි මේ තාත්තා මේ දරුවන්ට කෑම ටික නැත්තම් ආහාර පාන අත්‍යවශ්‍ය දේවල් ටික බලන්නේ. එතකොට පින්වත්නි මේ තාත්තගේ අත කරකට පිරීලා තාත්තා මේ තරම් දුක් ගැට විඳින්මින් මේ දරුවන් උස්මහත් කරලා ඒ දරුවන් පෝෂණය කරනවා. මෙහෙම මේ පෝෂණය කරමින් ඒ තාත්තට අවුරුදු 70ක් විතර වෙනකම් ඒ අම්මත් වයෝවෘද්ධ වෙනකම් සෑහෙන දුක් අන්දරාවන් විඳින්මින් තමයි මේ දරුවන් වෙනුවෙන් කාලය ගත කරලා ඒ අම්මලා තාත්තලාගේ ලේ මස් නහර නැත්තම් ගෙවෙනකම් ඒ දරුව වෙනුවෙන් තමයි තමන්ගේ ජීවිත කැප කරන්නේ. පින්වත්නි එහෙම කැප කරන මේ තාත්තා මේ කැපකිරීම අවුරුදු 70ක් තිස්සේ නොපිරිහෙලා කරමින් තමන්ගේ ජීවිතය ගෙවාගෙන යනවා. පින්වත්නි මේ උපමාව කියද්දී මේ කාරණාව කියද්දී පින්වත් ඔබට මේ කාරණාව ඇසෙද්දී ඔබට යමක් මතක් වුණේ නැහැ. පින්වත්නි අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ මේ සංසාරයේ ගත කරන මේ සංසාර ජීවිතයේ ගත කරන ඔබත් මමත් උදෙසා උන්වහන්සේ මේ සංසාර සාගරයට බැහැලා ඔබත් මමත් මේ විඳින මේ සුවය වෙනුවෙන් මේ සතුට වෙනුවෙන් උන්වහන්සේගේ කැපකිරීම අප්‍රමාණයි. මේ කැපකිරීම වලින් පින්වත්නි මේ ඇස් උන්වහන්සේගේ විතරක්ම නෙවෙයි මේ සියලු දෙනාගේම මේ සත්වයන් කෙරෙහි ඔබත් මමත් උදෙසා මේ සැනසීම ලබා දෙන්නට උන්වහන්සේ මේ සයුර පරයා උන්වහන්සේ ලේ දන් දුන්නා. ඒ වගේමයි පින්වත්නි උන්වහන්සේ තරු පරයා ඇස් දන් දුන්න පින්වත්නි. ඒ වගේමයි මේ මහ පොළොවේ පවතින මේ පස් පරයා උන්වහන්සේගේ මාංශ ඇටමස් නහර මේවා දන් දුන්න පින්වත්නි. මේවල දන් දීලා ඔබගේ මගේ මේ සැනසීම උදෙසා තමයි උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පෙර. පින්වත්නි ඒ විතරද? ඒ විතරක් නෙවෙයි පින්වත්. උන්වහන්සේ අප වෙනුවෙන් මොනතරම් අවුරුදු 6 තිස්සේ දුෂ්ට ක්‍රියා කරාද? කල්පනා කරලා බලන්න පින්වත්නි මට මතක් වෙනවා මේ පාත්‍රයට දානි ටිකක් ලැබෙන්නේ කානිසාද? උන්වහන්සේගේ ඒ මහා කැපකිරීම හින්දා. උන්වහන්සේ ඇසිස්මස්ලේ දන් දීලා ඒ කරපු කැපකිරීම නිසායි මගේ පාත්‍රයට දානි ටිකක් ලැබෙන්නේ. ඒ වගේමයි පින්වත්නි මේ පොරවන් ඉන්න මේ සිවුර ලැබිලා තින්නේ උන්වහන්සේගේ කැපකිරීම නිසාමයි. පින්වත්නි ගිලම්පස එකක් වළඳද්දී රුධිරේ දන් දුන්න ඒ උන්වහන්සේව තමයි සිහි වෙන්නේ පින්. ඒ නිසා ඔබ සියලු දෙනා තේරුම් ගන්න මේ භාග්‍යවතුන් වහන්සේ ඔබත් මමත් මේ සැනසීම උදෙසා මොනතරම් වෙහෙසක් මොනතරම් කැපකිරීමක් සිදු කළාද? පින්වත්නි උන්වහන්සේට තිබුණා ඉදා සුමේද
තවුසන් වෙද්දී උන්වහන්සේට සතරපත ගාථාවක් ඇසීමෙන් උන්වහන්සේගේ සංසාර ජීවිතය සූපත් කරගන්නට තිබුණා. ඒත් උන්වහන්සේ කල්පනා කරා මම වැනි පුරුෂ තියෙන මම වැනි කෙනෙක් තනියෙන් මෙතර වෙලා මේ සංසාරයෙන් එතර වෙලා වැඩක් නෑ. මේ ලෝක සත්‍යය උදෙසා මේ ලෝක සත්‍යයන්ගේ සසර ගමන නවතාලන්නට මට පුළුවන් උපකාරයක් කරනවා කියලා තමයි මේ සංසාරයට බැහැගෙන ඔබත් මමත් උදෙසා මේ තරම් කැපකිරීමක් සිද්ධ කරේ. පින්වත්නි, ඔබට ඔය සුදු වැඳුම, ඔය සීලය, ඔය සුපිරිදු සීලයේ වැදගත්කම, ඔය ධර්මයේ ලැබුණේ කා නිසාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. පින්වත්, ඔබට ඔය පන්සලට යන්නට හැකියාව ලැබුණේ ඇයි? කොහොමද හැකියාව ලැබුණේ? පින්වත්, ඔබ මේ අහන ධර්මයේ, මේ ශ්‍රවණය කරන ධර්මයේ ඔබට මම දේශනා කරනවා වෙන්න පුළුවන්. තවත් ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ උන්වහන්සේලාට ලැබුණේ කොහොමද? ඒ උන්වහන්සේලාගේ ගුරු හාමුදුරුවන්ගේ ඒ උන්වහන්සේලාට ලැබුණේ කොහොමද? ඒ උන්වහන්සේලාගේ ගුරු හාමුදුරුවන් වහන්සේලා. ඒ ආකාරයෙන් ගිහින් බලද්දී පින්වත්නි, අන්තිමේටම මේ ධර්මයේ උල්පත කොහෙද තියෙන්නේ? භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාව නෙවෙයි. එහෙනම් පින්වත්නි, අපි මේ සිව්පස පරිභෝග කරද්දී ඔබත් ඔබ ඔය ගත කරන සැනසීම, ඔබ ඔය භාවනා වාරයකදී ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබේ හිතගත නිවා ගන්න මොහොතේදී ඔබ මේ ගත කරන සිතගත නිවා ගන්න මොහොතේ ඒ මොහොත ලැබිලා තියෙන්නේ, ඒ ෂණය ලැබිලා තියෙන්නේ කා නිසාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ. ඒ හින්දා කල්පනා කරලා බලන්න පින්වත්නි, අපිට මේ සංසාරේ උන්වහන්සේ කරපු කැපකිරීම මොනතරම්ද? පින්වත්නි, මම දේශනාව සඳහා මාතෘකාව කරගත්තේ දුර්ලභංච manussත්තං බුද්ධුප්පාදෝච දුර්ලභ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභ. පින්වත්නි, මේ ගාථාව කියද්දි තේරුම් ගන්නට ඕනේ දුර්ලභයි පින්වත්නි මේ මනුස්ස ජීවිතය. ඒක විතරක්ම නෙමෙයි, බුද්ධ ශාසනය ලැබෙනවා කියන එක දුර්ලභම කාර්යය. ඒ වගේමයි මේ ක්ෂණ සම්පත්තිය. ඒකත් එහෙම. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ කල්ප ගානකින් පස්සේ. උන්වහන්සේලා පහළ වුණා. දැන් මේ භද්‍ර කල්පේ ගත්තම භාග්‍යවතුන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. ඒ උන්වහන්සේලා පහළ වුණාට පස්සේ බුද්ධ ශූන්‍ය කල්පය කොතරම්ද කියලා කාටවත් කියන්න බෑ පින්වත්. ඒක නිසා ඒ තරම්ම දුර්ලභ කාරණාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් නැත්තම් බුද්ධ උත්පාද කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක ඉපදෙන. ඒ වගේමයි පුණ්‍යවත්නි ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තියත් මේ මොහොත, මේ වෙලාව, ඔබ මේ ගත කරන ෂණය මොනතරම් සම්පත්තියක්ද කියලා තේරුම් ගත්තොත් ඔබ මේකෙන් ඈතර වෙන්න අනිවාර්යෙන්ම වීර්යය කරනවා. ඒක නිසා පින්වත්නි, මේ සියලු දේම හොඳින් හිත තුළ තැන්පත් කරගන්න. ඒ වගේමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ, මේ සද්ධර්මයේ ලැබෙනවා කියන එක තමයි ඊටමත් පරම දුර්ලභම කාරණා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ දහමෙන්, ඒ දහම් පණිවිඩයෙන් පුංචි කොටසක් මේ පින්වත් සියලු දෙනාටම දේශනා කරලා මේ පින්වත් සියලු දෙනාගේම සිත් සතන් තුළ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් හිත තුළ වඩවා ගන්නට, තමන්ගේ ගුණයන් වැඩි දියුණු කරගන්නට තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ධර්මයේ දේශනා කරන්නේත් ඒ ආකාරයෙන් ඒ අය සිදු කරගන්නේ කියන චේතනාවෙන්. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ තරම් මේ දුර්ලභ කාරණා බුදුරජාණන් වහන්සේ අෂ්ට දුෂ්ටක්ෂණයන් කියලා කියනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට බැරි ක්ෂණයන් 8ක් ගැන, අවස්ථා 8ක් ගැන. පින්වත්නි, ඔබත් ඒ අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් මිදිලාද නැත්නම් අපිට මේ අෂ්ට දුෂ්ටක්ෂණයන් තුලද අපි ජීවත් වෙන්නේ කියලා පුංචි විග්‍රහයක් කරලා බලමු පින්වත්. පින්වත්නි, මේ ක්ෂණය අෂ්ට දුෂ්ටක්ෂණය තුලදී කවුරු හරි කෙනෙක් මේ අවස්ථා 8ේදී කුමන හෝ මේ අවස්ථා 8ටපත් වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ධර්මය ශ්‍රවණය කරන්නට තියා ධර්මය වඩාගෙන මේ මගෙහි ගිහින් නිර්වාණය ලෝකෝත්තර මාර්ගයට එළඹෙන්නට බෑ පින්වත්. ඒ නිසා පින්වත්නි, අපි බලමු මේ අෂ්ට දුෂ්ටක්ෂණයන් කුමක්ද කියලා. පින්වත්නි, මේ
අෂ්ට දුෂ්ටක්ෂණයන්ගේ භාග්‍යවතුන් වහන්සේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ නිරය තමයි පළවෙනි අෂ්ට දුෂ්ටක්ෂණය. පින්වත්නි, මේ නිරයක ඉපදුනොත් මේ නිරයක නිරේගාමී ජීවිතයක් ගත කරොත් ඒ පුද්ගලයාට භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කරත්, ඒ ශ්‍රී සද්ධර්මය ඒ ලෝකයේ පැවතුනත්, බුද්ධෝත්පාද කාලයක් වුණත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ නැත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සරණ, ඒ ධර්මයෙන් තමන්ගේ සිත් නිවාගෙන තමන්ට ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිරයක ගත කරොත්, නිරයක ජීවත් වුණොත් ඒ අයට මේ ධර්මය මේ ෂණය නැති වෙලයි තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් මොහොත නැති වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, අපි මේ අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් පළවෙනි දුෂ්ටක්ෂණය වන නිරයෙහි ඉපදීම කවුරුත් දැන නැහැ. එහෙනම් පින්වත්නි, අපි දුෂ්ටක්ෂණයේ අපි නැහැ. එහෙනම් පින්වත්නි, කල්ප ගානක් ගත වීමෙන් පින්වත්නි තවත් භාග්‍යවතුන් වහන්සේ නමක් ඉපදෙනවා. තවත් භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණාට පසුව උන්වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරලා ඒ ගුණධම් වඩාගෙන ඒ ගුණධම් වලට අනුව තමන්ගේ ජීවිතය සනසා ගන්නට, තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන ලෝකෝත්තර මාර්ගයට බැස ගන්නට බැරි තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි තිරිසන්. අපි මේ තිරිසන් අපායට වැටුණොත් මේ තිරිසන් අපායේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පරිසරයක් නෙවෙයි. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නුවණක් නැතුවයි මේ තිරිසනුන් ඉන්නේ. කල්පනා කරලා බලන්න, මේ තිරිසන් ලෝකේ ගත්තොත් මේ තිරිසන් ලෝකේ කොපමණ තිරිසන් සත්තු නැත්තම් තිරිසන් යෝනී ඉපදිලා ඉන්නවද කියලා. ඒ සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේ කියනවා අෂ්ට දුෂ්ටක්ෂණයන් වලට හසු වෙලයි ඉන්නේ කියලා. පින්වත් ඔබත් මමත් මේ තිරිසන් අපායෙන් ගැලවිලා තිරිසන් අපායෙන් මිදිලයි මේ අවස්ථාවේ ඉන්නේ. පින්වත්නි, කල්පනා කරලා බලන්න, තිරිසන් ලෝකයේ කියන එක මොනතරම් විශාල, මොනතරම් ප්‍රමාණයක් මේ තිරිසන් සත්තු ඉන්නවද කියලා. පින්වත්නි, මේ ලෝකයේ මිනිසුන් ජීවත් වෙන්නේ කෝටි 800ක් වගේ ප්‍රමාණයක්. ඒත් පින්වත්නි, ඔබට නිවස් ආශ්‍රිත ප්‍රදේශයේ උන්චි සතුන් ඒ නිවසට අදාළ ඒ භූමි ප්‍රමාණයම ඇති කෝටි 800කට. ඒ නිසා මොනසානම් දුර්ලභම අවස්ථාවක් අපි ලැබගෙනද කියලා ඔබත් මේ ලබාගෙන තියෙන මේ දුර්ලභ අවස්ථාව ගැන සිහිනුවණින් කල්පනා කරලා බලන්න. පින්වත්නි, තවත් උපමාවකින් කිව්වොත්, පින්වත්නි, අපේ රට වටේටම තියෙන්නේ මුහුදනේ. ඒ මුහුදෙන් දවසකට මොනතරම් මසුන් අල්ලනවා. ඒ මොනතරම් මසුන් ඇල්ලුවත් ඒ මසුන් ඔක්කොම මුහුදේ ඉන්න සම්පූර්ණ මසුන්ගෙන් මොනතරම් සුළු ප්‍රමාණයක්ද? එහෙනම් පින්වත්නි, කල්පනා කරලා බලන්න. ඒ තරම් සුළු ප්‍රමාණයක් නම් අපි මුහුදෙන් අල්ලගත්තේ. එහෙනම් මේ මුහුදේ මොනතරම් මසුන් ජීවත් වෙනවද? ඒත් ඉතින් පින්වත්නි, සියලු දෙනා තිරිසන් ලෝකෙට තමයි වැටෙන්නේ. ඒ සතුන්ට කවදාකවත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක නෙවෙයි ඉන්නේ. පින්වත්නි, මෙහෙම කියද්දි මට මතක් වෙන්නේ, තිරිසන් ලෝකේ ඉන්නවා කියන්නේ තිරිසන් යෝනියේදී ධර්මය අවබෝධ කරගන්න බෑ. හැබැයි පින්වත්නි, අර එක කතාවක් තියෙන්නේ, අභිධර්මය භික්ෂුන් වහන්සේලා දෙනමක් ලේනත් තුලදී සජ්ජායනය කරද්දී කිරිවවුල්ලු 500ක් ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මැරලා ගින් දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. මේ තිරිසන් ලෝකයට වැටුනොත් මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ නමක් දේශනා කර ඒ ධර්මයේ ශ්‍රවණය කරගන්නට, ඒ ධර්මයට අනුව ගුණහිත වර්ධනය කරගෙන ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ පින්වත්. එහෙනම් පින්වත්නි, පළවෙනි දුෂ්ටක්ෂණයෙමුත් අපි මිදිලා, දෙවෙනි දුෂ්ටක්ෂණයෙමුත් මිදිලා ඉන්නේ. ඒ වගේමයි පින්වත්නි, තුන්වෙනි දුෂ්ටක්ෂණය තමයි പ്രേත ලෝකය. ඔබත් මමත් අහලා තියෙනවා මේ പ്രേත ලෝකය කියන්නේ. പ്രേත ලෝකය සහ අසුර ලෝකය. പ്രേත අසුර නිකායන් වල ඉපදුණු අසුර ඒ වගේ සිටියෝ ඒ සියල්ලකම ඉපදුනත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව ඒ ලෝකවල නැහැ. මේ කියන්නේ පින්වත්නි, පින් අනුමෝදන් කරගන්න පුළුවන් කතාවක්. එහෙම නෙවෙයි. ඒ සමහර ප්‍රේතයන් ඉන්නවා පින් අනුමෝදන් කරගන්නට හැකියාව තියෙන. ඒත් පින්වත්නි, පින් අනුමෝදන් කරගත්තා කියන්නේ ධර්මය අවබෝධ කරගත්තා කියන තැන නෙවෙයි. ඒ නිසා ඒ සියලු දෙනාට ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් නැහැ. එහෙනම් පින්වත්නි, නිරේත් නෙවෙයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේම පින්වත්නි, අරූප ලෝකවල.
ඒ අරූප ලෝකවල ඉපදුනත් අසඤ්ඤ තලයක ඉපදුනොත් ඒ අයට මේ ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. පින්වත්නි, ආලහර කාලාම උද්දකරාම පුත්ත කියන ඒ දෙදෙනා පින්වත්නි අසඤ්ඤ තලයට පැමිණලා හිටපෙන්ද භාග්‍යවතුන් වහන්සේ බලනවා. උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත ගමන් කල්පනා කරලා බලනවා මේ ධර්මය කාටද මුලින්ම දේශනා කරන්නේ. ඊට පස්සේ කල්පනා වුණේ තමන්ගේ ගුරුවරු දෙන්න ප්‍රඥාවන්තයි. ඒ හින්දා ඒ දෙන්නට මේ ධර්මයේ දේශනා කරත් හොඳයි. මොකද ප්‍රඥාවන්තයින්ට ඒ වෙලාවේ ඒ දෙදෙනාට ධර්මයේ දේශනා කරත් හොඳයි කියලා උන්වහන්සේ බලද්දී ඒ දෙන්නම ඒ අසඤ්ඤ තලයේ හිටියෙන්ද ධර්මයේ ශ්‍රවණය කරගන්න පුළුවන් පරිසරයක නෙවෙයි ඒ ජීවත් වෙන්නේ. එහෙනම් පින්වත්නි, අපි මේ අසඤ්ඤ තලයක නෙවෙයි මේ දැන් ගත කරන්නේ. එහෙනම් පින්වත්නි, මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ නම, ඒ කියන්නේ අසඤ්ඤ තලයක ඉපදිලා සිටියනම් භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකයට දහම් දේශනා කරලා ධර්මයේ නැමැති දඬුවටේ පහන් දැල්වද්දී ධර්මයේ නැමැති ආලෝකයෙන් සැනසෙන්නට ඒ අයටත් අවස්ථාවක් නැහැ පින්වත්. එහෙනම් පින්වත්නි, අපි හතරවෙනි අවස්ථාවත් මිදිලයි අපි හතරවෙනි දුෂ්ටක්ෂණයම මිදිලයි ඉන්නේ. පින්වත්නි, මෙතනින් පස්සේ තියෙන්නේ මේ මිනිස් ලෝකෙන ස්ථාන හතරක්. පින්වත්, ඔබ මේ හතරට ඇතුළත් නම් මේ ධර්මයේ වඩවාගෙන ධර්මයේ ශ්‍රවණය කරලා ගුණ පිළිවෙත් පුරාගෙන ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් පින්වත්නි, පස්වෙනි අවස්ථාවත් අපි විමසා බලමු. පින්වත්නි, පස්වෙනි අවස්ථාව තමයි ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනා නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරත් එයට තේරුමක් නැහැ. එහෙනම් පින්වත්නි, මොකද්ද මේ ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනාම ඇයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි? ධර්මයේ ශ්‍රවණය කරගන්න පුළුවන් ප්‍රඥාවක ඇතිව ඉපදුනා ධර්මයේ ශ්‍රවණය කරගන්නට පුළුවන් නුවණක් තිබ්බත් ඒ අය ඒ ධර්මයේ ශ්‍රවණය කරගන්නට පුළුවන් පරිසරයක නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් හැකියාවක් තියෙන රටක නෙවෙයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ අයට ධර්මයේ ශ්‍රවණය කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේමයි පින්වත්නි, ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ දැන් පින්වත්නි අපි කල්පනා කරලා බැලුවොත් ඊටාම දුර ඈත ධර්මයේ ශ්‍රවණය කරන්නට බැරි හැකියාවක් නැති දුර ඈත රටක හිටියොත් ඒ අයට ධර්මයේ ඇසෙන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන්නත් හැකියාවක් නැහැ. ඒ නිසාම ඒ ලැබුණු ඒ මනුෂ්‍ය ජීවිතය තුලින් ලෝකෝත්තර මාර්ගයට පිවිසීමට හැකියාවක් නැහැ. ඒ හින්දා පින්වත්නි, ඔබ මේ අවස්ථාවත් මගහැරගෙන තමයි මේ කල් ගෙවන්නේ. පින්වත්නි, ඊළඟ අවස්ථාව තමයි භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකයට ධර්මයේ දේශනා කරද්දී අංග විකලව නම් අපි ඉපදිලා ඉන්නේ. එහෙනම් පින්වත්නි, අපිට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි තරම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මනසක් නැතුව නම් අපි මේ ලෝකේ ඉපදිලා ඉන්නේ. එහෙනම් පින්වත්නි, අපිට මේ භාග්‍යවතුන් වහන්සේලාගේ සරණ, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ මාර්ග වඩවාගෙන ලෝකෝත්තර මාර්ගයට බැසගෙන ජීවත් වෙන්නට වෙන්නේ. එහෙනම් පින්වත්නි, 6 වෙනි අවස්ථාවෙත් නෙවෙයි අපි ජීවත් වෙන්නේ. 7 වෙනි අවස්ථාව තමයි නියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටියට බැසගත්තොත් පින්වත්නි, යාට මේ ධර්මය මොනතරම් ශ්‍රවණය වුණත් ශ්‍රවණය කරත් නියත මිත්‍යා දෘෂ්ටියට බැසගෙන නම් ඉන්නේ. යාට කවදාකවත් බෑ පින්වත්නි මේ ධර්මය අවබෝධ කරගන්න. පින්වත්නි, නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ දකින්න නැතුව බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ තගුණම දකිමින් කර්මඵල විශ්වාසයකින් තොරව මව මෙරීම, පියා මෙරීම වැනි පංචානන්තරීත පාප කර්මයන් පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒවා පිළිබඳ පව්කම් කරාම දුගතියට යන බව, මේ විදිය කාරණා පිළිබඳ විශ්වාසයක් නැහැ. දෙවියන් ඉන්නවා කියලා විශ්වාසයක් නැත්තම් අන්න ඒ පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් ලෙස තමයි ගණන් ගන්න වෙන්නේ. අන්න ඒ පුද්ගලයාටත් ධර්මය අවබෝධ කරගන්නට බෑ. මේ කාලය තුල, මේ බුද්ධෝත්පාද කාලයේදී ධර්මය අවබෝධ කරගන්න බෑ. පින්වත්නි, මෙහෙම කතා කරද්දී මට මතක් වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව. ඒ මව නියත මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න කල්පනා කරන මොහොතේදී, පිරිනිවන් පාන්න සූදානම් වන මොහොතේදී උන්වහන්සේගේ මව තාමත් නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඉන්නා බව දැනගෙන උන්වහන්සේ වැඩලා සම්‍යක් දෘෂ්ටි නැත්තම් මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ගලවන්නට ඒ
සරියුත් මහ රහතන් වහන්සේට හැකියාව ලැබුණා. ඒ නිසා පින්වත්නි නියත මිත්‍යා දෘෂ්ටිකයා වුණත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් කෙසේ හෝ ධර්ම මාර්ගයට ආවොත් ඒ පුද්ගලයාට මේ ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගයේ වඩවාගෙන මේ සසරින් එතර වෙන්නට හැකියාව තියෙනවා පින්වත්. ඒ වගේමයි පින්වත්නි අන්තිම අවස්ථාව තමයි අබුද්ධෝත්පාද කාලය. අබුද්ධෝත්පාද කාලයක ඉපදුණු ඒ පින්වතාට කවදාවත් ධර්මයක් ඇහෙන්නේ. අබුද්ධෝත්පාද කාලයක ප්‍රඥාවක් තිබිලා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් නුවණකුත් ඇතිව අංගත් ප්‍රත්‍යයත් ඇතිව ඉපදුනොත් ඒ ඉපදුනත් වැඩක් නෑ පින්වත්නි ධර්මය අවබෝධ කරගන්නට බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙලා නෑ. සඳහන් කළ අෂ්ට දුෂ්ටක්ෂණයන් වලින් අපි නිදහස් වෙලා තමයි මේ ෂණය ගත කරන්නේ. මේ මොහොත ගත කරන්නේ. පින්වත්නි කල්පනා කරලා බලන්න අපි මේ අවස්ථාවේදී නිරේක නෙවෙයි ඉපදිලා ඉන්නේ. සතර අපායේ නෙවෙයි ඉපදිලා ඉන්නේ. ඒ වගේම අරූප ලෝකවල නෙවෙයි ඉපදිලා ඉන්නේ. අසඤ්ඤ සත්වයක් විදියට නෙවෙයි ඉපදිලා ඉන්නේ. ඒ වගේමයි පින්වත්නි අංග විකලව නෙවෙයි මන්ද බුද්ධික වෙලා නෙවෙයි ඉපදිලා ඉන්නේ. ඒ වගේමයි පින්වත්නි අබුද්ධෝත්පාද කාලයක නෙවෙයි මිත්‍යා දෘෂ්ටික මිසදිටු පවුලක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් පින්වත්නි මේ ලැබුණු මේ ජීවිතේ සම්‍යක් දෘෂ්ටික මව කුසක ඉපදෙලා සම්‍යක් දෘෂ්ටික දෙමව්පියන් ගාව අපි හැදී වැඩිලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරගන්න පුළුවන් අවස්ථාවක් තිබෙන ගුණහිත වඩවා ගන්නට පුළුවන් වෙන මනසක් ලැබිලා අංගත් ප්‍රත්‍යයත් හොඳටම තියෙන මේ මොහොතේ අපි කාලය කාදමාමි ඊශනය මේ මොහොත අපි හොඳින් ගත කරේ නැත්තම් ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරේ නැත්තම් පින්වත්නි මේ ලැබිලා තියෙන මේ දුර්ලභම අවස්ථාව මේ ෂණය මේ ෂණ සම්පත්තියත් නැති කරගෙන සසරට වැටෙන්නට පුළුවන්. ඒ හින්දා පින්වත්නි මේ සියලු දෙනාම හොඳින් සිත් පිහිටුවාගෙන සිතේ ධාරණය කරගන්නට ඕනි මේ ලැබිලා තියෙන උතුම්ම අවස්ථාව ගිලිහෙන්නට නොදී මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගන්න. එහෙම නැති වුණොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපූර්ව උපමා. පින්වත්නි අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. ඒ අන්ධ පුද්ගලයාට කපටි වෙලෙන්දෙක් ඇවිල්ලා ඊටමත් නොවටිනා ඇඳුමක් දීලා ඒ පුද්ගලයාට කියනවා මේ ඇඳුම තමයි මේ ලෝකේ තියෙන හොඳම ඇඳුම. මේ ඇඳුම තරම් වටිනා ඇඳුමක් වෙන කොහෙවත් නැහැ. මේක මිලදී ගන්න කියලා කියද්දි ඒ කපටි පුද්ගලයාට කෛරාටිකයට රැවටිලා ඒ මිනිස්සයා මේ ඇඳුම මිලදී ගන්න. මේ ඇඳුම මිලදී අරගෙන උජාරුවෙන් කියනවා මිනිස්සුන්ට අනේ මිනිස්සුනේ මේ බලන්න මේ බලාපල්ලා මං තමයි මේ ලෝකේ තියෙන හරිම වාසනාවන්තයා. මට තමයි මේ ලැබිලා තියෙන හොඳම ඇඳුම. උඹලා කාටවත් මේ ඇඳුම නැහැ. උඹලට මේ විදිහේ ඇඳුමක් නැහැ. බලාපල්ලා මගේ තියෙන ලස්සන. මේ ඇඳුම මොනතරම් ලස්සනද කියලා මේ අන්ධයා කියා යනවා. එතකොට මේ නුවණ තියෙන මිනිස්සු කල්පනා කරලා කියනවා ඔය ඇඳුම එච්චර වටිනාකමක් නෑ. ඔබ රැවටිලා ඉන්නේ ඔය ඇඳුමට. ඔය ඇඳුමේ තරම් වටිනාකමක් නෑ කියලා කියද්දි මේ අන්ධයාට කල්පනා වෙන්නේ මේ මිනිස්සු ඉරිසියාවටමයි මේ දේවල් කියන්නේ. මේ මිනිසුන්ගේ තියෙන ඉරිසියාව නිසා මගේ ඇඳුම ගැන පහත් කොට දක්වනවා කියලා කල්පනා කරමින් නිදිද්දී ප්‍රඥාවන්ත මිනිස්සෙක් ඇවිල්ලා ඒ ප්‍රඥාවන්ත මිනිස්සයාටත් කියනවා මේ බලන්න මේ මං ඇඳගෙන ඉන්න ඇඳුම මොනතරම් වටිනවද? මේ ඇඳුම තරම් වටිනා ඇඳුමක් වෙන නෑ. එහෙම කියද්දි මේ ප්‍රඥාවන්ත වෙදදුරෙක් මේ වෙදදුරා කල්පනා කරනවා මේ මිනිස්සයාට මේක තේරුම් කරලා දෙනවට වඩා මේ මිනිස්සයාටම දැක ගන්නට පුළුවන් වෙන්න මේ මිනිස්සයාගේ ඇස් දෙක සුවපත් කරනවා. එහෙම සුවපත් කරාට පස්සේ තමන් විසින්ම මේ අවබෝධ කරගෙන ඇත්ත නේන්න මම මේ ඇඳගෙන තියෙන්නේ මම රැවටිලානේ. මම මේ වටිනා ඇඳුමක් නෙවෙයිනේ මේ වටිනා කියන ඇඳුමක් කියලා පරිහරණය කරලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන තමන් සිහිය පිහිටවා ගන්න. ඒ වගේමයි පින්වත්නි අපිත් මේ ලැබිලා තියෙන මේ දුර්ලභ අවස්ථාව කැප කරලා නොවටිනා දේවල් මේ කාම සම්පත් පිළිබඳව ඇලෙමින් මේ නොවටිනා දේවල් පිළිබඳව ඇලෙමින් අපි කාලය ගත කරන නිසා මේ වටිනා කියන සද්ධර්මයේ සිහියෙන් යුතුව මේ දේවල් අනිත්‍ය වෙලා යන බව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මානසිකාරය කරමින් තමන්ගේ ජීවිතයට මේ කාම සම්පත් නොඇලී ජීවත් වෙන්නට උත්සාහය දරන්නට ඕනේ. පින්වත්නි ඒක නිසා පින්වත්නි මේ ඇස කන නාසය දිව ශරීරය පිනවීමෙන් ලැබෙන දෙයක් නෑ පින්වත්. මේ ඇස කන නාසය දිව ශරීරය පිනවනවට වඩා ප්‍රඥාවන්තයා නුවණ මෙහෙයවෙමින් මේ වගේ තියෙන සාරත්වයක් නොමැති බව තේරුම් ගනිමින් තමන්ගේ ජීවිතය පුරාවටම මානසිකාරය කරමින්
නොවැළී වාසය කරන්නට ඕන පින්වත්. එහෙම වාසය කරන්නට පුළුවන් මනසක් සකස් කරගෙන සිහියක් පිහිටුවාගෙන ජීවත් වෙන්නට මේ පින්වතුන් විසින් අද දවසේ මේ පුන් පොයදා අධිෂ්ඨානයක් පිහිටුවා ගන්න. අධිෂ්ඨානයක් ඇති කරගන්න. පින්වත් සියලු දෙනාම තේරුම් ගන්න මේ ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මේ අන්ධයාගේ ඇඳුම වගේ නොවටිනා දේවල් වටිනා දේවල් ලෙස නොගෙන වටිනා දේවල් සාරවත් දේවල් තමන්ගේ ජීවිතයට ලං කරගෙන ශ්‍රී සද්ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන අද මේ සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ වුණා පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන කමඨහන් ධර්ම දේශනා වලින් මේ සියල්ලම ලැබෙන්නේ මේ අපි අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් මිදෙලා නිසායි මේ සියලු දේම අපිට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒ වගේ වටිනා දේවල් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිත ඊට අනුරූපීව සකස් කරගෙන මේ ලැබුණු මේ දුර්ලභම අවස්ථාව මේ ලැබුණු ක්ෂණය ඉතාමත් ප්‍රයෝජනවත් ලෙස පින්වත් සියලු දෙනාම මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගත කරා. පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව මම මෙතකින් නිමා කරනවා. මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් සියලුම කුසල් ශක්තියෙන් මේ සියලුම කුසල් ශක්තියෙන් අරසිමල අවසරයි නම සිහිපත් කරන්නට පණාමුරේ තිලක වංශ නායක ස්වාමීන් වහන්සේට අපගේ ලොකු ස්වාමීන් වහන්සේට මේ ලෝකවාසී සියලුම මහා සංඝරත්නයට පින්වත් ඔබටත් මේ කුසල් ශක්තියෙන් අනුමෝදන් වී පින්වත් ඔබත් මේ සියලුම සත්වය මේ සංසාරයෙන් එතර වෙන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙත්වා සියලුම යහපත් පෙතුම් මිට වේවා. අවසානයේදී පෙතු බෝධියකින් නිවනින් නිවෙන්නට අවශ්‍ය කරන පාරමී ශක්තියක් වේවා, පාරමී බලයක් වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනෙකටම තෙරුවන් සරණයි.